ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැම කෙනාම මගේ channel එකට අද ආවේ වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න. 10 ශ්‍රේණිය ඉගෙන ගන්න දුවලා පුතාලගේ ව්‍යාපාර අධ්‍යයනයේ විෂය සම්බන්ධව ව්‍යාපාර අධ්‍යයනයේ විෂය පළමු ඒකකය වන ව්‍යාපාර පසුබිම කියන පාඩම ගැන පුංචි සාරාංශයක් සහ අදහසක් ඔයාලට ගන්න තමන් මේ වීඩියෝ එක අද ඉදිරිපත් කරන්නේ. හරි, එහෙනම් වැඩි කාල වේලා ගන්න නැතුව මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන දේවල් ගැන චුට්ටක් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්න. මම ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාර පසුබිම සහ ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ මොකක්ද කියන එක ගැන. ඔයාලා ඉස්සරහට ඉගෙන ගන්නවා. තවත් ඔයගොල්ලෝ දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි අදහස් බෙදාගමු මේ විෂය සම්බන්ධව. හරි. මම කතා කරන්නේ නම් 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය කියන්නේ මොකක්ද? ව්‍යාපාරවලට එන එක ගැන කතා කරන්නේ ව්‍යාපාර අධ්‍යයනය කොටසේ. හරි. එතකොට මේ ව්‍යාපාර පසුබිම කියලා තමයි ඔයාලට මේ තියෙන්නේ. එතකොට මේ 9 පන්තියෙන් 10 පන්තියෙන් කොමර්ස් තෝරගත්ත නැත්නම් ව්‍යාපාර අධ්‍යයනය ගිණුම්කරණයේ තෝරගත්ත ළමයි ඒක ගැන ලොකු අවබෝධයක් කියන්නේ ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධව අධ්‍යයනයක් කරලා නැහැ. මේකේ කියනවා ගිණුම්කරණයේ ගණිතමය කොටසක් තියෙනවා. ඒවා අපි ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර පසුබිම ගැන දැන් කතා කරමු. හරි. මුලින්ම මම කියන්න මොකක්ද මේ ව්‍යාපාරයක් කියන්නේ කියලා. දැන් ඔයාගේ හිතට ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා කිව්ව ගම මතක් වෙන්නේ. ඔයාලට ව්‍යාපාරයක් කිව්ව ගම මතක් වෙන්නේ ඔයාලගේ ගෙවල් ගාව තියෙන කඩේ. ඒක කඩේ කියන්නේ ව්යාපාරයක් කියලා හිතනවා. තව ඔයගොල්ලන්ගේ නේද හිතවතුන් සමහරලාට ඇඟලුම් කම්හල් වලට අන්න ඒක අපිට මතක් වෙනවා මේක ව්‍යාපාරයක් තමයි නේද කියලා. ඊට පස්සේ තව කර්මාන්තපුරයක් තියෙනවා. ඒ කියන්නේ විවිධාකාර කර්මාන්ත ශාලා. ඒ වගේ විවිධාකාර ව්‍යාපාරමය ලෝකේ තියෙනවා. තවත් ඔයාලට තේරෙන්නේ නැහැ සමහරලාට දන්නව ඇති. මේ සමහරලාට අධ්‍යාපන ආයතන තියෙනවා. සේවාවල් ලබා දෙන අන්න ඒවත් එතකොට ව්‍යාපාරයක් විතර. තව ප්‍රවාහන සේවාවල් ලබා දෙන සේවා. ඒතර ව්‍යාපාරයක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා සපයන එක. එතකොට කාට අවශ්‍ය දේවල්ද? හිතන්නකෝ මම සත්තුන්ට හදන දෙයක් හැදුවයි කියලා එක ව්‍යාපාරයක් නොවේ තියෙන්නේ නැහැ. මොකද ඒක මිනිස්සුනි මිලදී ගන්න. දැන් හිතන්නකෝ අපි සුරතල් සතෙක්ට අවශ්‍ය මොකක් හරි දෙයක් මිලදී ගන්නවා. එතකොට බල්ලා ගිහිල්ලා මිලදී ගන්නේ නැහැනේ. මිලදී ගන්නේ මිනිස්සු. එතකොට මිනිස්සුන්ට මිනිස්සුන්ගේ අවශ්‍යතා සහ උමනා තෘප්තිමත් කරන්න. කියන්නේ සපුරා තෘප්තිමත් කරන්න නිෂ්පාදනය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, අවශ්‍ය කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම, අලෙවිකරණය, බෙදා හැරීම වගේ දේවල් රාශියකින් සමන්විත දෙයකට තමයි. ඒ කියන්නේ ඒවා තියෙන ඉවෙන් එකක් හෝ කරන දෙයකට තමයි සරලවම ව්‍යාපාරයක් කියන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට ව්‍යාපාර කිව්වොත් එහෙනම් ඔයාලට අදහසක් ගන්න පුළුවන්. මොන තරම් ව්‍යාපාර තියෙනවා. ඉතින් මේ ඔයා මේ වටපිට බලන ඕනෙම දෙයක් දැන් හිතන්නකෝ ඔයා කැන්ටිම ගත්තත් වගේ ඉස්කෝලේ තියෙන ඒකත් ව්‍යාපාරයක් වෙනවා. හරි, පැහැදිලිද? එතකොට ඔයා දැන් මම හිතන්නේ අවබෝධයක් ලැබෙන්නේ නැති ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද? හරි. අපි ඊට පස්සේ දැනගන්න ඕනේ ප්‍රධානම කාරණාවක් තමයි මම අර කිව්වනේ මිනිසුන්ගේ අවශ්‍යතා සහ උමනා. මිනිසුන්ගේ අවශ්‍යතා සහ උමනා තෘප්තිමත් කරන්න මේක හදන්නේ කියලා. ඒතකොට ඔයා දැනගන්න ඕනේ මේ අවශ්‍යතා කියන්නේ මොකක්ද? උමනා කියන්නේ මොකක්ද? දැන් ඔයා දන්නේ නැහැ. ඔයාට හිතෙනවා අවශ්‍යතා කියන්නේ උමනා කියන්නේ දෙකම එකක් කියලා. අලුත් වචන දෙකක් නේ. ව්‍යාපාර අධ්‍යයනයේදී භාවිතා කරන මේ වචන අවශ්‍යතා මිනිසුන්ගේ අවශ්‍යතා තියෙනවා. ඒ වගේම මිනිසුන්ගේ උවමනා තියෙනවා. මේ දෙකම එකක් කියලා හිතෙන්න පුළුවන්. නමුත් දෙකම එකක් නෙමෙයි. ලොකු වෙනස්කමක් තියෙනවා මේකේ. මිනිසුන්ගේ අවශ්‍යතාවය කියලා කියන්නේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනේ දේවල් තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. මිනිසුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ දේවල් වලට තමයි අවශ්‍යතාව කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මිනිහෙක්ට ජීවත් වෙන්න නම් ඇඳුම් අනිවාර්යෙන් ඕනේ. නිවාසයක් ඕනේ. ඊට පස්සේ ආහාර පාන අනිවාර්යෙන් ඕනේ. ඒ වගේ දේවල්. තව ඕගොල්ලන්ට තව අවශ්‍ය වෙන අධ්‍යාපනය අනිවාර්යම නැත්නම් ඇද්දෝගේ ජීවත් වෙන්න. ඒ දේවල් ඕනේ. තව සෞඛ්‍ය දැන් මේ දවස්වල කොරෝනා ප්‍රශ්න තියෙනවා. අනිවාර්යෙන් ඒක අවශ්‍යතාවය. මිනිසුන්ට මේක අවශ්‍යතාවය. ප්‍රතිකාර දැන් කොරෝනා වල බෙහෙත් කියන්නේ නෙමෙයි අවශ්‍යතාවය. වෛද්‍යයා කියන්නේ
සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ අවශ්‍යතාවයක්. ඉන්දස ආරක්ෂාව නම් සමහර මිනිස්සු අපි ජීවත් වෙන ජීවිතය ආරක්ෂාවත් මිනිසුන්ගේ අවශ්‍යතාව විදිහට තමයි සලකන්නේ. මොනවාගේ දේවල් උදාහරණ විදිහට කීපයක් ගන්න පුළුවන්. මිනිසුන්ට ආහාර පාන ගන්න පුළුවන්. ඊට පස්සේ ඇඳුම් පැළඳුම්, නිවාස, අධ්‍යාපනය, ආහාර, ඊට පස්සේ ආහාර, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය, නිවාස, අධ්‍යාපනය, ප්‍රවාහනය, සංනිවේදනය, ආරක්ෂාව, විනෝදය, ඒ වගේ දේවල් අවශ්‍යතාව විදිහට සලකන්න පුළුවන්. ඕවැන්න පුතේ මූලික අවශ්‍යතාව විදිහට අපි සලකන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස කියන දේවල් තමයි. ඉස්සර ජලය කියන තරම් තිබ්බා. මූලික වශයෙන් ඕගොල්ලන්ට මූලික අවශ්‍යතාව විදිහට සලකන්නේ ආහාර, ඇඳුම් පැළඳුම් සහ නිවාස කියන දේවල්. හරි. අපි ඊට පස්සේ බලමු මොකද්ද මේ උවමනාවක් කියන්නේ කියලා. මිනිස්සුන්ට දැන් අවශ්‍යතාව ගැන පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරාගත යුතු දේවල් නේ අවශ්‍යතාව කියලා කියන්නේ. එතකොට මේ උවමනාවල් කියලා කියන්නේ අර අවශ්‍යතාවයන් සපුරා ගන්න පුළුවන් විවිධාකාර ක්‍රම. මොකක් හරි අපිට අවශ්‍යතාවය දැන් මම කියන්නේ ආහාරමය අවශ්‍යතාවය කියලා. ආහාරමය අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් විවිධාකාර ක්‍රම වලට තමයි උවමනා කියලා කියන්නේ. උදාහරණයක් විදිහට දැන් ආහාරයක ගත්තොත් අපිට ආහාරමය කියන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන්. පත් කාල අපිට සපුරා ගන්න පුළුවන්. ඉන්දියාප්ප කාල සපුරා ගන්න පුළුවන්. එතකොට රොටියක් කාලා සපුරා ගන්න පුළුවන්. පීසා එකක් කාලා සපුරා ගන්න පුළුවන්. එතකොට ඒව තමයි උවමනා කියලා කියන්නේ. ඇඳුම් ගත්තොත් එහෙම අපිට අඳින්න ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් විවිධාකාර ක්‍රම තියෙනවා. අපිට කල්සමක් අඳින්න පුළුවන්, සායක් අඳින්න පුළුවන්, නැත්නම් ගවුමක් අඳින්න පුළුවන්, සරමක් අඳින්න පුළුවන්. ඒ ඕනෙම දෙයක් අඳින්න පුළුවන්. ඇඳුම් කියන අවශ්‍යතාවය සපුරා ගන්නවා එන්නේ කියන ඕනෙම දෙයක. හරි. ඒතකොට ඒ වගේ දේවල් වලට තමයි උවමනාවක් කියලා කියන්නේ. එතකොට උවමනාවක් කියලා කියන්නේ මොකක්ද? අවශ්‍යතාවයක් සපුරා ගන්න භාවිතා කරන විවිධාකාර ආකාර තමයි උවමනාවල් කියලා කියන්නේ. මම හිතනවා පැහැදිලි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. දැන් ඔයාලා දැනගන්න ඕනේ පුතේ අවශ්‍යතා සහ උවමනා අතර වෙනස්කම් අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ. වෙනස්කම් ගැන මතක් කරොත් මේවා දැන් අවශ්‍යතාවල ලක්ෂණ ඇහුවොත් ඒ අර මං කියන ටික ලියන්න පුළුවන් අවශ්‍යතාවය යටතේ. උවමනාවල ලක්ෂණ ඇහුවොත් ඒ මං කියන ටික ලියන්න පුළුවන්. එතකොට මේ අතර දෙක වෙනස්කම් මොනවද කියලා හිතුවා. අවශ්‍යතාව සහ උවමනා අතර වෙනස්කම් දැම්මොත් ඒකත් අර දෙපැත්තට දාලා ඒක ලියන්න පුළුවන්. දැන් බලමුකෝ ස්ක්‍රීන් එකෙත් බලා ගන්න පුළුවන් වලට. මම දැන් කියන්නම්. මෙතනදී වැඩ කරන්න පුළුවන්. අවශ්‍යතාව සහ උවමනා අතර වෙනස්කම්. දැන් අවශ්‍යතාව ගත්තොත් අත්‍යවශ්‍යයි. ඉතින් අවශ්‍යතාව කියන එක අත්‍යවශ්‍යයි. දැන් උවමනාවල් කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපිට දැන් ආහාර කියන එක අත්‍යවශ්‍යයි. නමුත් ඒ වෙනුවට ගන්න බත් එක අත්‍යවශ්‍ය නැහැ. බත් වෙනුවට මොනවා හරි වෙන දෙයක් ගන්න පුළුවන්. ඊට පස්සේ තව ලක්ෂණයක් තමයි මේ අවශ්‍යතාව කියන එක සීමිතයි. අවශ්‍යතාව කියන එක සීමිතයි. ගොඩාරියක් නැහැ. අවශ්‍යතාව කියන්නේ ගොඩක් තියෙන එකක් නෙමෙයි. අවශ්‍යතාව කිහිපයක් තියෙන්නේ. දැන් අවශ්‍යතාව අපිට තියෙන්නේ සාමාන්‍ය 30ක් වගේ. ඒ වගේ දේවල් අවශ්‍යතාව ගොඩක් නැහැ. නමුත් ඒක නිසා අවශ්‍යතාව සීමිතයි. නමුත් උවමනා කියන දේවල් අසීමිතයි. උවමනාවල් කියන දේවල් අසීමාන්තිකව තියෙනවා. උවමනාවල් වර්ග දැන් අවශ්‍යතාව උදාහරණ විදිහට ගත්තොත් එහෙම අවශ්‍යතාව කියන ආහාරමය අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් විවිධාකාර ක්‍රම කොච්චරක් තියෙනවද? ගොඩාක් ක්‍රම තියෙනවා. මේක තමයි. ඒතර උවමනාවල් අසීමිතයි. උවමනාවල් මිනිසුන්ගේ අසීමිතයි.